ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. ලොක්තමාගේ සුදු සුවිශේෂයෙන් පොටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා. සමූහය අතරින් එක් තැනැත්තෙක් කතා කොට ගුරු දේවනී මා සමග අපේ උරුමය බෙදාගන්න මගේ සහෝදරයාට කිව මැනවැයි උන්වහන්සේට කිය. එදොනාසි උත්තර දෙමින් කතා කරමින් මිත්‍රය ඔබ කෙරෙහි නඩුකාරයෙකු නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත් කළේ කවරෙක්ද යයි ඔහුගෙන් ඇසුසේක. තවද සියලු ආකාර තණ්හාවලින් පරිසම්බන්න වන්නට වග බලාගන්න. මනුෂ්‍යකට කොතරම් දේපල තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැත යයි ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ උපමාවක් කියවමින් මෙසේ වදාළසේක. එක් ධනවතුකගේ වතු පිටිවල බොහෝ ඵලදාව ඇතිවිය. එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් මම කුමක් කරම්ද මගේ භවභෝග රැස් කර තබන්නට ඉඩකඩ නැත. මම මෙසේ කරමි. මගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනගා ඒවායේ මාගේ සියලු ධාන්‍ය රැස්කොට තබා අවුරුදු ගණනාවකට සෑහෙන තරම් වස්තු අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ. විවේක සුවයෙන් කාබී ප්‍රීති වන්නයි මටම කියා ගනිමි. ඒ දෙවියන් වහන්සේට කතා කොට අඥානය. අද රාත්‍රියේදී ඔබේ ප්‍රාණය ඔබගෙන් ගනු ලැබේ. ඒට ඔබ රැස්කොට ගත්දය කවරෙකුට අයිති වන්නේ දැයි පදාලසේක. දෙවන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නා අය එවැනිය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි දෙවියන් වහන්සේ තුළ පොහොසත් නොවී මෙලොව වස්තුව රැස් කරගන්න කෙනාගේ ජීවිතයේ අනිත්‍යභාවය කාලකන්නිකම. අද බයිබලයේ අද සුවිශේෂය වෙනම රටාවක වෙනම ආර්යයකට ඔබ මාව අරගෙන යන්නේ. සාමාන්‍යයෙන් අපි ජීවිතයේ කතෝලිකයෝ විදිහට අනිත්‍යභාවය මෙනෙහි කරනවා හරි අඩුයි. ජීවිතං අනියතං මරණං නියතං කියලා අපි එච්චරම ඒ ගැන හිතන්නේ නැහැ. මොකද අපි හිතන විදිය වෙනස්. දැන් ගොඩාක් වෙලාවට ඕකේ කාන්තයකට ගියයින් පස්සේ කතෝලිකයෝ කියන්නේ දැන් කතෝලිකයෝ කියන්නේ ආගමේ කියලා කියන්නේ ආගමේ මිනිස්සු කන බොන මිනිස්සු එමය කියන්නේ නේ. හොඳට කාලා බීලා ඉන මිනිස්සු. ඒක තමයි අර බීපු මිනිස්සයා පෝය දවසේ හොඳට බීලා තේරුණා බොන්න මාර කට්ටක් කාලා හොයාගන්න බැරි තැන තේරුණාද කියන එක. දැන් බාහිර හැ පැත්තේ බුදු පිළිමය තියනවලු මේ පැත්තේ ජේසුව කුරුස්සේ යන ගහලා තියනවලු. පෝයට ඇවිල්ලා මිනිස්සයා කියලා මේ ඉන්නේ බුදු වෙන්න ඕන මිනිස්සුන් ඇන ගහලා ඇන ගන්න ඕන මිනිස්සුන් බුදු වෙලා කියලා. ඒ කියන්නේ පොයට බොන්න නැති නිසා. දැන් මගේ ආදර ප්‍රේමවන්තයිනේ. ඒ කියන්නේ මේ බාන බුදුහාමුදුරුවෝ ඇන ගන්නවා කියන්නේ මේ කියන්නේ තේරුණාද කියන එක. දැන් මේ ඒ කියන්නේ අපි වැරදි මේකක ඉන්නවා. කතෝලිකයෝ කියන්නේ කාලා බීලා ජොලි කරලා ෆුල් ෆන් එකේ ඉඳලා කරුණා කරලා තේරුම් ගන්න එහෙම තැනක් නෙමෙයි කතෝලික කියලා කියන්නේ. ජොලිය සහ ප්‍රීතිය අතර ලොකු දෙකක් වෙනසක් තියෙනවා. ජොලියයි ප්‍රීතියයි අතර වෙනසක් ලොකු වෙනසක්. මේ ජොලියයි ප්‍රීතියයි පටලගෙන තමයි ගොඩාක් වෙලාවට මේක ඔබට මට ස්වාමින් වහන්සේ ආරාධනා කරන්නේ ප්‍රීති වෙන්න කියන එක. ඒක 1 තෙසලෝනික 5:16 කියන්නේ නිතරම ප්‍රීති වෙන්න නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී තුති දෙන්න. මේ ප්‍රීතිය කියන්නේ ලෝකයේ දෙන ප්‍රීතියක් නෙමෙයි. ඒකයි උන්වහන්සේ ජුවම් 14:27 වෙනි වගන්තය කියන්නේ මාගේ ශාන්තිය මම ඔබට ප්‍රදානය කරමි මාගේ ශාන්තිය ඔබට දෙමි මා එය ඔබට දෙන්නේ ලෝකය දෙන්නාක් මෙන් නොවේ. ජුවම් 14:27. ඉතින් ඒක ලෝකය දෙන විදියට නෙමෙයි ඒ ශාන්තිය මම ඔබට දෙන්නේ. ඉතින් ඒක වෙන විදියක්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අපේ ජීවිතේ නිකන් ෆුල් ෆන් එකේ පාවි එහෙම එකක් අපිට නැහැ. අපි පොළවේ පය ගාලා ගැඹුරින් ජීවිතේ මෙනෙහි කරන්නට ඕන
අය දැන් එතනදී අද ධර්මදේශකයා කතා කළා කියන්නේ නිස්සාරයි. සියල්ල නිස්සාරයි. දැන් මගේ ප්‍රමාන්තනේ ධර්මදේශකයාගේ පොත ගත්තයින් පස්සේ මේක බයිබලයේ වෙනස්ම ආරයකට ලියවිච්ච පොතක්. දැන් බයිබලේ පොත් 73ක් තියෙනවා. මේ අතර වෙනස්ම පොතක්. ඒ කියන්නේ ඒක බයිබලයේ වෙන කිසිම තැනක නැති විදියටයි එතන කතා කරන්නේ අපිට දහම දෙන්නේ. ඉතින් අපි කෙනම කිසිම තැනක නිස්සාරයි කියලා කියන්නේ සරුසාරයි වගේ කිව්වොත් මිසක් සරුසාර ලෙලි ප්‍රොඩක්ට්ස් සරාගේ නේද? ඉතින් දැන් එහෙම කිව්වම මිසක් අපි නිස්සාරයි කියන්නේ. හැබැයි මේ පොත කතා කරන්නේ නිස්සාරයි කියන ටයිප් එක. දැන් ඒ නිස්සාරයි කියද්දි අනිත්‍යයි කියද්දි ඒකේ එක්ලෙසියාස්ටිකස් අපි කියන පළවෙනි කියවීම ඒ කියන්නේ ධර්මදේශකයාගේ පොතේ ඒක මේ හබෙල් කියන තැන තේරුම කොහෙලෙත් කියන්නේ ඒක ග්‍රීක භාෂාව තේරුම ඒ කියන්නේ ප්‍රීචර් දේශනා කරන කෙනා එකතු කරලා එයා කතා කරන දේ මගේ ප්‍රමාන්තේනේ. දැන් එතනදී ජීවිතේ කොච්චර නිසාරුද නිස්සාරයිද? දැන් මේ නිස්සාරයි කියන වචනයේ තේරුම තමයි බලන්න වචන දෙවෙනි වගන්තය ගන්න. සියල්ල නිස්සාරය. සියල්ල නිස්සාරය. හැමදේම නිස්සාරය. ධර්මදේශකයා පවසයි. දැන් මගේ ආදර ප්‍රමාන්තේනි ඒ කියන්නේ සියල්ල නිස්සාරයි කියද්දි මේක හිබ්‍රු වචනේ තමයි හවෙල් කියන වචනේ. හවෙල් කියලා කියන්නේ හුස්ම. දැන් නිස්සාරයි කියන වචනේට තේරුම හවෙල් මේ දැන් සියල්ල හුස්මය සියල්ල හුස්ම කිව්වොත් එහෙම අපිට තේරෙනවද මගේ ප්‍රමාණය? ඒ කියන්නේ ඒකයි ට්‍රාන්ස්ලේට් කරලා ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරොත් එහෙම හරියන්නේ නැහැ. තේරෙනවද? කද මිනිස්සෙක් කිව්වලු සර් village water came to my first salary කියලා. ඔෆිස් ආවේ නැත්තේයි කියලා හද්දේ. village water came to my first salary මොකද්ද අයිසේ කියන්නේ? ගම් වතුර ගෙදර පළවෙනි පඩියට ඇවිල්ලා. ඒක නිසා ඔෆිස් එකෙන් බැරිද? village water came to my first salary. මගේ ආදර ප්‍රමාන්තේනි ඒ තැනදී දැන් මෙතන ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරගන්න බෑ. හවෙල් කියලා කියන්නේ හුස්ම. හැබැයි මේකේ අර්ථය බලන්න. දැන් අපි හිතමු හුස්මක් එළියට දැම්මා කියලා. දැන් හුස්මකෝ දැන් දත්මදල වගේ හිටියේ නැත්තම් හුස්ම ටිකක් තියෙනවා ඒක ගඳෙන් තේරෙනවා මගේ ප්‍රමාණතේනේ මාස්ක් එක දාගෙන ඉන්න තවත් හොඳට තේරෙනවා නැද්ද ඒකේ නැහෙම නැත්තම් හුස්ම කියලා කිව්වොත් එහෙම හුස්ම දැන් නෑ දැන් ඉඩක නෑ හවෙලීන් කියන්නේ හුස්ම අපි හිතමු හුස්මට හුස්මක් තියෙනවා කියලා දැන් ඒක ඇතුලේ තව හුස්මක් තියෙනවා දැන් හිතන්න මම හුස්ම කියලා මම මගේ හුස්ම කොච්චර අනිත්‍යයිද? ඒකයි ජීවිතං අනියතං මරණං නියතං කියන එකෙන් තේරුම් කරන්නේ. දැන් ධර්මදේශකයා කතා කරන්නේ එච්චර අනිත්‍යයි ඇත්ත. ඇයි මේ අනිත්‍යයි කියන්නේ? මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි. ඒක යථාර්ථයක්. දැන් මේ ලෝකේ මොකද්ද සදාතනික? ඒක තමයි සුනිල් එදිරිසිංහ ගායනා කරන්නේ සදාතනික නොවූ ලෝකේ සදාතනික වූ ප්‍රේමයක් සොයා ගම් පීරා මොකක් හරි පොඩි වචනයක් අවලක් තියෙනවා ගණන් ගන්න එපා. සෙව් ගෙවූ කාලය සීනයක්. එතකොට මේ ගම් පීරලා හොයන ආදරය සීන. ඒක එහෙම එකක් හොයාගන්න බෑ. මගේ ආදර ප්‍රමාන්තේනි. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි. දැන් මේක ඇත්තටම ඔබට තේරෙනවා නම් ඔබගේ දුකේ භාගයක් ගැලවිලා යනවා. තේරෙනවද කියන්නේ? දැන් මේක ඔබ අවබෝධ වෙනවා නම් කෙලින්ම දුකේ ඒකනේ බුදුහාමුදුරුවෝ ලෝකයේ වේදනාව ඒ බ්‍රහ්මණයන් කිව්වා බුද්ධ මේ සිද්ධාර්ථට පෙන්වන්න එපා ලෝකේ දුක. ඇයි දුක පෙන්වන්න එපා කියලා කිව්වේ? දුක දැක්කොත් මෙයන් අයිතර වෙනවා. ඒ නිසා තමයි තාප්ප ලොකුවට බැඳලා එයාට ජීවිතේ දුක පෙන්වන්න නැතුව මාලිගාවේ ඇතුලේ තියාගෙන හිටියේ. එක දවසක් දකින්නවා එක දුක් විඳින මිනිස්සේ එයා ඒක හොයාගෙන තමයි ඒක හොයාගෙනයි චතුරාර්ය සත්‍ය හොයන්නේ. මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ දුකට කාරණාව, දුකට හේතුව, දුකෙන් මිදෙන මාර්ගය. ඒ මාර්ගය තමයි යන්නේ. මොකද ඒ මාර්ගයේ ගිහිල්ලා තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ ඒ සිද්ධාර්ථ විදිහට රජ කෙනෙක් විදිහට යසෝදරාව විවාහ කරගෙන ඒ ලෝකයේ සැපේ අන්තයට ඉඳලා ඊට පස්සේ එයා තාපසයෙක් විදිහට ගිහිල්ලා මේ කන්න නැතුව බොන්න නැතුව අර ඇට සැකිලි ගොඩක් විදිහට ඒ දුක් විඳලා ඒ දෙකම නෙමේ මධ්‍යම ප්‍රතිපදාවක් කියන එක හොයාගත්තේ එතනින්. මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් එතන ඒ දුක කියන එකේ එතන දුකින් ගැලවෙන මාර්ගය තමයි හොයාගත්තේ.
ඒක හොයාගෙන හෙව්වේ කොහමද ජීවිතයේ අනිත්‍යයි. හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේකට ඇලෙන හැම තැනම දුකක් කියන එක අත්දැකීමෙන් කිව්වා. ඒකට මාර්ගය භාවනා කර කර හිත දියුණු කරන්න කියලා දුන්නා. මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් එතනදී දුක ඇත්තටම මේ ලෝකේ එක ෆිලොසොෆි එකක්. දර්ශනයක්. ඔබ ඇලෙන තැන තමයි ඔබට රිදෙන්නේ. ඇලෙන්නේ නැත්තම් රිදෙන්නේ නෑ. තේරුණාද කියන්නේ? දැන් මේක මගේ ප්‍රේමවන්තනි හිතන්න මට මොකක් හරි එකකින් ගහනවා කියලා. අපි ගහනවා කියලා හිතන්න ගහන්න එකකුත් නෑනේ. කමන්නේ. හිතන්න මේකෙන් ගහනවායි කියලා. දැන් රිදෙන්නේ මේ වදින තැනනේ. දැන් ඕකේ අතට වදින තැන රිදෙන එක ඇත්තටම මගේ ප්‍රේමවන්තනි හිත දියුණු කරයින් පස්සේ මොකද වෙන්නේ? මම හිතෙන් දියුණු කරගන්නවා මට ඇඟට වැදුනත් මම හිතට වදින්නේ නැති තැනකට යනවා. ඇඟට වදින හැම දෙයක්ම රිදෙනවද? ඇඟට වදින හැම දෙයක්ම රිදෙනවද? ඇඟට වන රිදෙන හිතට. සිහිය නැති කරයින් පස්සේ දැන් අත හිරිවැට්ටුවයින් පස්සේ මේ කපලා කොටලා ඔක්කොම ඔපරේට් කරාට රිදෙන්නේ නැහනේ. අතට වඩා රිදෙන්නේ හිතට. දැන් අපි හිත දියුණු කරද්දි මොකද වෙන්නේ? මම කතා කරන බෞද්ධ දර්ශනය. හිත දියුණු කරද්දි මොකද වෙන්නේ? ඇලීමෙන් මම ඇලෙන්නේ නැතුව හිටියයින් පස්සේ මට වේදනාවක් නැහැ. අපි ඇලෙන තැන තමයි ගැටෙන්නේ. ඒ නිසා දැන් නිස්සාරයි කියද්දි මේ ලෝකයේ මගේ බැඳීම්, මගේ ඇලීම්, මගේ ඒ තැන ඇත්තටම නිස්සාරයි. ඒක ෆිලොසොෆි එකක්. මොකද කිසිම කෙනෙක් සදාතනික නැහැ. හැම දෙයක්ම වෙනස් වෙනවා. බැඳ දවසේ ඉඳන් වෙනස් නොවෙච්ච එකම යුවල මොකක්ද? ඉසුරු මුණියපෙම යුවල. ගලේ කෙටුවමයි නේ. ආයි කවදාවත් වෙනස් වෙලා නැහැ. තේරුණාද කියන්නේ? එයින් ඇරුණාම අපි හැම කෙනෙක්ම වෙන කාගේද මන් දන්නේ කාගේද මන් දන්නේ මේ අනස නුවරඑළිය කාලගුණය වගේ කියනවනේ. මේ වහිනවා, මේ පායනවා. මේ හොඳට ඉන්නවා, මේ පුප්පන් ඉන්නවා. මේ මූණ කොරා වගේ සමහර වෙලාවට මෙන්න hina වෙනවා. ඒක මොකද්ද කියලා තමුන්ටම තේරෙන්නේ එන මූඩි. තේරුණාද කියන්නේ? දැන් මේක වෙනස් වෙනවා. ඒක දිහා බලන තමයි කොහෙලත් මේ මිනිස්සයා කතා කරලා කියන්නේ ධර්මදේශකයා නිස්සාරයි. සියල්ල නිස්සාරයි. එතකොට අද වචනේ කතා කරලා කියනවා බලන්න 21 කියන 21 මිනිස්සෙ ප්‍රඥාව අවබෝධය දක්ෂතාවය ඇතිය සිය කාර්යය ඉටු කරයි. ඒත් කිසි වෙහෙසක් නොදැරු වෙන කෙනෙකුට ඒවා ප්‍රතිඵල තබා යන්න වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵල තබා යන්න රුණ සිදුවේ. මේද නිෂ්ඵල අසාධාරණ දෙයකි. දැන් මම මහන්සි වෙලා හදලා වෙන කෙනෙක් භුක්ති විඳිනවා. මොකක්ද මේකේ තේරුම? කියන්නේ මම මහන්සි වෙච්ච දෙයට මට භුක්ති විඳින්න හැකියාවක් නැහැ. මේ ලෝකයේ තලයෙන් දකිද්දි මේ යථාර්ථය. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ නිස්සාර ගතිය. ජීවිතයේ ඔබගේ ජීවිතයේ මේ ලෝකයේ ඉද්දි ඔබගේ ජීවිතයේ මේ අවබෝධය හරිම වටිනවා මගේ ප්‍රේමන්තයනි. ඒ කියන්නේ බුද්ධ දර්ශනයේ අප දකින විදිහට හැම දෙයකම නෙගටිවිටි එක බලන්න නෙමෙයි. හැබැයි එතන තියෙනවා දෙයක් ඔබට අවබෝධ කරන්න ඕනේ. මම අහලා තියෙනවා මිනිස්සු සමහර අය ඉන්නවා එයාලා නිදාගන්නේ මිනි පෙට්ටියේ. එයාලගේම මිනි පෙට්ටිය තමයි නිදාගන්නේ. අපිට ඉතින් මිනි පෙට්ටිය නිදාගන්න දෙයක් නැහැ. නැද්ද? කොහොමද නිදාගෙන මැරිලා වගේ තමයි. තේරුණාද? කෙසේ වෙතත් මිනි පෙට්ටිය නිදාගන්නේ මම මැරෙනවා කියන එක මෙනෙහි කරගන්න. සමහරට හිස් කබල් එහෙම තියාගෙන ඉන්නවා. පිළිකුල් භාවනාවල්. දැන් මේක ඒ කියන්නේ මම දවසක මැරෙනවා කියන එක ඇත්තටම ඔබ මෙනෙහි කරොත් අර නෙගටිව් පැත්තකට වඩා ඒක හරි ලස්සනයි. ඔබට මේ අවබෝධය තියෙනවා නම් මම මැරෙන කෙනෙක් කියන එක. ඒකයි අද ගීතාවලියේ උන්වහන්සේ කතා කළා කියන්නේ හරි පැහැදිලිවම මේක මෙනෙහි කරන ඔබ මිනිසා යලි දූවිල්ලට හරවන සේක මිනිසුනි දූවිල්ලට හැරේවායි කියා ඔබ වදාරන සේක. එතකොට මේ අත්දැකීමත් එක්ක මගේ ප්‍රමාන්තනි බලන්න මේ ප්‍රඥාව දෙන්න මගේ දවස් ඔබ වහන්සේ ගැනලා තියෙනවා කියන එකට. මගේ දවස් 12 ගන්න. දිවි පෙවත කොතරම් ලුහුණුද කියා වටහා දුන මැනව. මේ මෙනෙහි කරන පිණිස නැනවත් සිතක් අපට දුන මැනව. අපි මේ ජීවත් වෙන ජීවිතය කොච්චර කෙටි දෙයක්ද. මේ හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධය. සාමාන්‍යයෙන් ඒක හොම්බ කට හොට බිම ඇනෙනකන් ඉන්න ඕනේ නැහැ. අපි ජීවිතය දිහා බලද්දී අපිට ඒක අවබෝධ වෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි ඒක නිසා ඒ තැනදී
ඒක අවශ්‍ය වෙන එක දෙයක් තියෙනවා. මගේ ජීවිතයේ පෙරේතකමත් එක්ක. මගේ ජීවිතයේ මේ ලෝකයේ ඇලීමත් එක්ක. මේ ලෝකයේ ගැටීමත් එක්ක. ඔබට මේ දේ අවබෝධ වෙන්නට ඕනේ. මම අල්ලන් ඉන්න දේ, මම මැරෙන්න හදන දේ, මම කට්ටක් කන දේ එක නිමේෂයකින් නැති වෙන්නට පුළුවන්. නිමේෂයකින්. මේක හරි ලස්සන අවබෝධයක්. මගේ ජීවිතයේ බැලන්ස් කරනවා. ඒ කියන්නේ අපි මගේ ආදර ප්‍රේමවන්තනි ලබන සතියේ මට කතා කරලා කිව්වා කීප දෙනෙක් ෆාදර් ළමයින්ට බනිස් අද 400ක් අපි ලෑස්ති කරා. නමුත් බනිස් 400ක් ඕනේ නැහැ. ලබන සතියේ කට්ටිය තලවිල යනවා කියලා. මම හිතන්නේ මංගල්‍යේ. තලවිල මංගල්‍යයයි අදත් බලවිල මංගල්‍යද. දැන් තලවිල මංගල්‍යයට කියලා කොහෙද ඉන්නේ? වාඩියක ඉන්නේ නේ. නැත්නම් හම්බ වෙන ගෙදරක ඉන්නේ. දැන් ගෙදරක ඉඳලා නැත්නම් ටෙන්ට් එකක් ගහගෙන හරි කුමරි ඉන්නවා. ඒගොල්ලෝ ඉඳලා එන්න එපා. එතන ගියයින් පස්සේ එතන ඉන්නේ తాවකාලිකවනේ. යම් කටයුත්තකට ගියේ తాවකාලිකව ගිහිල්ලා ආයෙ එනවා. අපි මෙතන බාසුන් අයලා වැඩ කරනවා. අර උඩ හෝල් එකේ තමයි යාලා ඉන්නේ. නේ. එතකොට අපි දකිනවා ඉන්න විදිය කොහමද කියලා. අස් කරලා ඉවරයක් නැහැ. එතන ඇවිල්ලා తాවකාලිකව ඉන්නේ පඩිය අරගෙන ගෙදර යන්න බලාගෙන. අපි මේ ලෝකයට ආවෙත් එහෙම තැනක. මගේ ප්‍රමාන්තනේ යන්න තියෙනවා වගේ ඉන්නවා කියන එක වෙනස්. මම යන්න තියෙනවා. මට මෙතන අතාරිලා යන්න තියෙනවා කියන එක හරි ලස්සන අවබෝධයක්. හැබැයි ඒක මම ඔබට කියන්න දෙන්නම්. ඒක බෞද්ධ දර්ශනය වගේ ඍණාත්මක පැත්තක් නෙමෙයි. වෙන පැත්තක. එතකොට මේ තැනදී මගේ ආදර ප්‍රමාන්තනේ ඒක දිවි පෙවෙත කෙතරම් ලුහුඩුද කියා වටහා දුන මැනව මෙය මෙනෙහි කරන පිණිස නැනවත් සිතක් අපට දුන මැනව. එතකොට හැම බැඳීමක්ම, හැම ඇලීමක්ම, හැම ගොඩනගා ගන්න දෙයක්ම අනිත්‍යයි. ඒක වෙනස් වෙනවා, ඒක නැති වෙනවා. ඔබට මේක අවබෝධ කරගන්න. සදාතනික නොවු ලෝකේ සදාතනික වූ ආදරයක්. මගේ ආදර ප්‍රමාන්තනේ අනිත් කාට නැති වුණත් ඔබට අපිට තියෙනවා. උන්වහන්සේ කතා කළා කියනවා යෙසායා 50 යෙසායා 54:10 උන්වහන්සේ කියනවා කඳු සෙලවුණත් කඳු පහව ගියත් හෙල් සෙලවුණත් නුඹට ඇති මගේ තිරපෙම පහ වෙන්නේවත් මගේ කිවිසුම සෙලවෙන්නේවත් නැත කියලා. සදාතනික නොවු ලෝකේ සදාතනික ආදරයක් අපට මට තියෙනවා. මුළු හැම දෙයක්ම වෙනස් වුණත් වෙනස් නොවන යථාර්ථයක් ඔබට මට තියෙනවා. කිසිම දවසක එකයි මතෙව් 5:18 අපි දකින්නේ වෙනස් නොවන තැනක්. මතෙව් 5:18 අපි දකින්නේ මොකක්ද? සැබවින්ම මම ඔබට කියමි අහස පොළව පහව ගියා සියල්ල සම්පූර්ණ වෙනතුරු ව්‍යවස්ථාවලින් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේ. ව්‍යවස්ථාව කියන්නේ උනාසගේ වචනය. උනාසගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමවන්තනි අපි මේ වෙනස් වීම මෙනෙහි කරන එකේ ලස්සන මොකක්ද? අපි උන්වහන්සේව පදනම කරගන්නේ නැතුව මේ ලෝකයේ තැනක අපි හිර වෙනකොට ඒක උන්වහන්සේ පැහැදිලිවම මතේතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ ඔබ මම ජීවත් වෙන්න ඔබගේ මගේ වස්තුව මොකක්ද? ඔබගේ මගේ අත්තිවාරම මොකක්ද? උන්වහන්සේ 7 වෙනි පරිච්ඡේදයේ මතේව් 7 උන්වහන්සේ කියනවා බලන්න 24 එහි යමෙක් මාගේ වචනය අසා ඒවා පිළිපදීද ඔහු පර්වතය මත මතෙව් 7:24 සමාවෙන් 24 එයින් යමෙක් මාගේ වචනය අසා ඒවා පිළිපදීද ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැනවතකට සමාය. වැසිවැස ජලය ගලා සුළඟම ඒ ගෙට ගැසිය ඒ පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිනි. ඒතර උන්වහන්සේගේ මත පිහිටන් නැතුව වෙන තැනක ඔබ ගොඩ නැගිද්දී මොන මිනිස්සෙක් මත ආසාවක් මත සිද්ධියක් මත මම ගොඩ නැගෙනවා. මෙතනයි අනිත්‍යකමේ කාලකන්නිකම එන්නේ ඔබට මට. අපි හිතාගෙන ඉන්න පුද්ගලයෝ, හිතාගෙන ඉන්න බැඳීම්, හිතලුවත් උඩ තියාගෙන ඉන්න දෙවියන්ටත් දෙන තැන දීලා තියාගෙන ඉන්න තැන්. බඳින්න ගිය දේවාලම හිසේ කඩාගෙන වැටෙද්දී අපිට තරු පේන්නේ ඉතුරු වෙන්නේ උන්වහන්සේ විතරක් කියන එක. මගේ ආදර ප්‍රේමන්තනි ඒක ඔළුවට කඩා වැටෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔළුවට කඩා වැටෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔබ අවබෝධයට එනවා නම්
මට ඉන්නේ ඔබ වහන්සේ විතරයි ස්වාමීනි. මට ඉන්නේ ඔබ වහන්සේ විතරයි. මගේ ජීවිතයේ එක ඔබ වහන්සේ. හිතන්න 1.5 ලක්ෂයයි 1.6 දශලක්ෂයයි කෝටියයි ප්‍රකෝටියයි කෙල කෝටියයි මම දන්නේ ඕන කෝටියයි තෙන් අසංකෝටියයි ඔක්කොම හරි බින්දු මේම එක අයින් කරොත් මොකද? බින්දු ගොඩක් විතරයි. ඒ නිසා මගේ ජීවිතයේ එක ඔබ වහන්සේ මේ තැනට උන්වහන්සේ ඔබ මව ගන්නවා. ඒ ගන්නේ කොහොමද මේ ජර්නි එකේ? උන්වහන්සේ කතා කරලා කියනවා හිවලුන්ට බෙන තියෙනවා, පක්ෂීන්ට කැදලි තියෙනවා, මනුෂ්‍ය පුත්‍රයන්ට හිස තබා ගැනීමටවත් තැනක් නැහැ. ඔබ මාත් එක්ක එන්නේ පොසිෂන් එකක් බලාගෙන නම් සොරි පුතේ ඒක ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි පාලස්වෙනි ඉරිදා අපිට කතා කරලා කිව්වේ. ඊට පස්සේ උන්වහන්සේ කතා කළා මම ඔබව යවනවා ඒත් ඔබ මාත් එක්ක එනවා නම් මම ඔබව යවනවා වෘක්කය මැදට බැටළුව වගේ පූර්ණ යැපීමක් බැටළුවෙක් වගේ මගේ හඬ නොවෙනස් වෙන මගේ වචනේ තුල ඉන්න සමරිතානු වගේ ආදරය කරන්න ඊළඟ ඉරිදා කිව්වා. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ වස්තුව නෙගටිව් දෙයක් නෙමෙයි. ඔබගේ ජීවිතයේ මේ මිනිස්සුන්ට සල්ලි තිබිච්ච නිසා තමයි බුරුවෙක් හිටිය නිසා තමයි තේරුණාද? ඒකනේ වාහනේ එයාව අරගෙන ගිහිල්ලා එයාගව මීපැණි තිබිච්ච නිසා තමයි එයාගව මේ බෙහෙත් තිබිච්ච නිසා තමයි ඒව ගහලා තානායමට ගිහිල්ලා මුදල් දීලා යන්නේ. මුදල් ප්‍රශ්නේ සේවය කරන්න ඔබට මුදල් ඕනේ. වස්තුව ඕනේ ඔබට තියෙන දෙයින් තමයි ඔබ සලකන්නේ. ඊට පස්සේ සේවය කරලා විතරක් මදි. මාර්තා ජේසුට සලකන්නේ එයාගේ වස්තුව තිබිච්ච නිසා. මාර්තා මරියා ජේසු විතරක් නෙමෙයිනේ. ගෝලෙ ඉන්නවා හොඳට කාපාලු වෙන්නේ නැද්ද? හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු. දැන් මේ ගෙදරම රොත්ත බුරුත්තම ගෙදර ඉන්නවා කියන්නේ. හොඳම වියදමක්. ලංකාව වගේ තිබ්බනම් බෙතානිය නාලා ඉන්න වෙන මාර්තාට. තේරුණාද කියන්නේ? දැන් තියෙන බඩුවල ගණන් එක්ක. තේරුණාද කියන්නේ? දැන් රුපියල් 5000කින් වගේ ප්‍රමාණයක් මොනවද කරන්න පුළුවන්? ගණන්. දැන් එතනදී එතකොට යාට සල්ලි තිබුණා. මේක සල්ලි වල ප්‍රශ්නයක් නෙමෙයි. ඒකයි හිතුණු දැක්ම වෙනස්. අපි දෙයක් දිහා බලලා අපෝ මේක අබෝ අනිත්‍යයි අයියෝ අනිත්‍යයි අම්බෝ පෞල් ජීවිතය අනිත්‍යයි බන්ධනුන් ජීවත් වෙන ඉලකම එපා වෙනවා අම්බෝ ජීවිතං අනියතං මම ස්වාමි වෙන එක හොඳයි මේ ගෑනු ජාතිය කරා ජරා ජාතිය අපෝ පෞල් ජීවිතය ළමයි කියන්නේ මලවදයක් මුන් හැදෙන විදිය දැක්කයින් පස්සේ අනේ අම්බෝ ලංකාවේ පාල් බඳිනකද ඒක නිසා ස්වාම එහෙම එකක් නෙමෙයි එහෙම දෙයක් නෙමෙයි ඒකයි කතෝලික දැක්ම වෙනස් කියන්නේ ඒ හැම දෙයකම ලස්සනක් තියෙනවා. ඒ ලස්සන කොහොමද ජේසුට සම්බන්ධ වුණායින් පස්සේ. ඒකයි ඔබගේ වස්තුවේ තේරුම. යකා හදන්නේ ඔය සම්බන්ධකමෙන් ජේසුව ඔය සිද්ධියෙන් ගන්න. ජේසුව එක කරන්නේ නැතුව තියන්න. ජේසුට එක දෙන්නේ නැතුව ඉන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතනදී මොකද වෙන්නේ? අද උන්වහන්සේ කතා කරලා කියන්නේ එතකොට ඊළඟ සතියේ මාර්තා උපස්ථාන කරන්නේ උන්වහන්සේගේ එයා තිබිච්ච නිසා. හැබැයි උන්වහන්සේ කියන මරියා වගේ හුම්කම් දෙන්න. කරලා විතරක් වැඩක් නැහැ. සවන් දෙන කෙනෙක්. ඊට පස්සේ ස්වර්ගයේ වැඩ සිට ගිය සතියේ මොකද කිව්වේ? ඔබ උන්වහන්සේ ආශිර්වාද කරනවා. තාත්තා ඔබ බලා ගන්නවා. එදිනෙදා භෝජනය ඔබට දෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි වස්තුව සම්පත මේ ලෝකේ හැම දෙයක්ම ලස්සන දෙයක් මිසක් කාලකන්ණි දෙයක් නෙමෙයි. නැති වෙන එක හරි. ඉතින් හරි නැති වෙන්න තමයි තියෙන්නේ. ඕනම දෙයක ආරම්භයක් තියෙනවා නම් අවසානයක් තියෙනවා. ඒක ඒ ඇතුලේ ලස්සන දෙයක්. නැති වෙන්න තියෙන දේ නැති වෙන්නේ නෑ වගේ තියාගන්න හදද්දී ප්‍රශ්නේ තියෙන්නේ. පැන්සල තියෙන්නේ උල් කරන්න. උල් කරලා ඉවර වෙන්න. පෑන තියෙන්නේ ලියලා ඉවර කරන්න. ලිවරන් පස්සේ ඉවරයි. එතන මේ පෑන ලියලා ඉවර කරන්නේ නැහැ. මට මේ පෑන හරිම තේරෙනවද? ස්පීඩ් ලිටල් හාර්ට්ස් අම්මා නියම පෑනක් නෙදී. ස්පීඩ් ලිටල් හාර්ට්ස් ලිටල් හාර්ට්ස් පෑන හાર્ට් එක උතින චූටියට නේ. අනේ මගේ පෑන මම මේක ඉවර කරගන්න කැමති නැහැ. ඉතින් මල පෙරේත කමර ලියන්නෙත් නැහැ. මේක තියාගෙන අනිත් එකාගේ පෑන අරන් ලියනවා. ඉතින් මේකට උම්මා දිදී ඒක තියාගන්නවා. මගේ පෑන. දැන් මේක තියෙන්නේ මගේ පෑන කරන්න නෙමෙයි. උන්වහන්සේගේ කාර්ය කරයින් පස්සේ විසි කරලා දාන්න. පස්සේ හිඳ ගන්න ඒක වෙනම කතන්දරයක්. තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රමාණය ඒක සදාතනික කරගෙන ඉන්න යද්දි තමයි මේ අවුල තියෙන්නේ. ඒකයි ධම්මදේශකයා කියන්නේ නිස්සාරයි.
එයා කියන්නේ මම වපුරලා මම කට්ට කාලා මම අහලා වෙන එකෙක් බඩ පුරව ගන්න එක මොන කාලකන්නිකමක්ද? ඒක අපිට කාලකන්නිකමක් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. මම වපුරන දේ උන්වහන්සේ කියන්නේ මොකද්ද? මනුෂ්‍ය පුත්‍රයන් නාවේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න. මගේ ජීවිතේ මරණයෙන් ඉවර වෙන්නේ නැහැ. වෙන කෙනෙක් කනව දකිද්දී හරි සතුටුයි. පියතුමෙක් විදියට මීසමක වැඩ කටයුතු කරද්දී ඒක හරි ලස්සන අත්දැකීමක්. හදන්නේ යන්න බලාගෙන. කරන්නේ යන්න බලාගෙන. සමහර පන්සලක හාමුදුරුවෝ නමක් එහෙම වෙන්නේ නැහැ. සරාලගේ හාමුදුරුවෝ ගියාට පන්සල දාලා ගියාට අපිට විනිශ්චය කරන්න අයිතියක් නැහැ. අපිටත් දාලා යන්න බැරි තැන් ඇති. ඒ බැඳීම් කියන එක හැබැයි ඒක හරි ලස්සනයි. මම මෙනෙහි කරද්දී ඒක හරි ලස්සනයි. ඒ මීසම ගොඩනගලා අවුරුදු 5කට පස්සේ යන්න ඕනේ කියන එක. ඒක ජීවිතේ ලස්සන අවබෝධය. ඒතර ඒක හදලා යන්නේ තේරුණාද කියන එක? නම් ගහ ගන්නවා කියන වෙනම ලෙඩක් ඕනේ. නම් ගහ ගන්නවා මේක. කියන්නේ ෆාදර් කලන පිරිස් වැසිකිළිය. තේරුණාද කියන? ෆාදර් කලන පිරිස් බෝක්කුව. මම ඊයේ තැන් දැක්කොත් මොකද දැක්කා? මෙන්න මේ පිය නම පටු මග. තේරෙනවා? ඒ ෆාදර්ස්ලා ජීවතුන අතරක් තියෙනවා. මම දන්න තරමින් මරුණෙන් පස්සේ තමයි නම් දාන්නේ. පියම්ම නම පටු මග. ඒ කියන්නේ මම හිතන්නේ හොඳට විසමේ සේවය කරපු පුලන් නම් පිටිපස්සේ පාරාට දාන්න හොඳේ. ෆාදර් කලන පිරිස් පිය නම නැද්ද? පටු මග කියලා. නැද්ද? එහෙම නැත්නම් මොකුත් නැහැ නේ අපිට. පවතින කිසිම දෙයක් නැහැ නේ. මගේ ආදර ප්‍රමාන්තනේ. එනිසා අපේ ජීවිතයේ ඔබ මම හැම තිස්සෙම ඔබට මේ අවබෝධය තියෙනවා. ඒක හරි ලස්සන දෙයක්. ඒ අවබෝධය තුළ මේ අපේ ජීවිතේ තේරුම. උන්වහන්සේ අද ගිය සතියේ ආශිර්වාදය ගැන කතා කරලා තාත්තගේ දිනදා භෝජනය ඔබ මම තාත්තා බලා ගන්නවා යාඥාවේ කියන්න ඕනේ දේ. අද උන්වහන්සේ කතා කරනවා ඒ ආශිර්වාදය තුළ ඔබ මම අනාථ වෙන්න පුළුවන් තැන. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් දැන් පුරාණ ගිවිසුමේ මගේ ප්‍රමාන්තයනේ. පුරාණ ගිවිසුමේ මිනිස්සෙක්ව ආශිර්වාද වෙන විදි තුනක් තියෙනවා. මම මේක ඔබට කියා දීලා තියෙනවා. health, wealth and generation. ඒ කියන්නේ කෙනෙක් දීර්ඝායුෂ ලබනවා නම් දෙවනස්ගේ ආශිර්වාදයෙන් එක වෙන්න ඕනේ. මොකද අපිට නිරෝගී ශරීර සෞඛ්‍යයක් සල්ලි දීලා ගන්න බෑනේ. බෙහෙත් ගත්තට නේ. නිින්ද සල්ලි වලට ගන්න පුළුවන්ද? නිදි පෙති ගන්න පුළුවන්. නිදි පෙති බීලා වෙරි වගේ ඉන්න. ඒ කියන්නේ ඇඟ නිින්ද යන්නේ නැහැ. බලෙන් ස්නායු මඤ්ඤම් කරලා ඒ කියන්නේ ස්නායු ඔක්කොම නිර්නින්දිත කරනවා. හිරිවට්ටනවා. ඉතින් අර රිදිනවා. ඒක නිදාගෙන නැගිටම එන අමාරුයි. තේරුණාද කියන එක? මම බීලා නැහැ කවදා. තාම එහෙම නිදි පෙති අවශ්‍ය නැහැ මට නිදාගන්න. කෙසේ වෙතත් ඒක තමයි විදිය. ඔබට නින්ද සල්ලි වල ඇඳක් ගන්න පුළුවන් සල්ලි වලට. ආයි ලෝකෙ නිකන් බම්ප් වෙන නිකන් නැලවෙන ඇඳවලුත් ගන්න පුළුවන්. ඕන්නම් මේ පැත්තේ ස්පීකර්ස් වලින් ලලබයිසුත් යන්න පුළුවන්. ඔක්කොම හරි. හැබැයි ඔබට නින්ද ගන්න බෑ සල්ලි වලට. මතක තියාගන්න. හොඳම බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගන්නත් පුළුවන්. හැබැයි කාලය ගන්න බෑ සල්ලි වලට. කිසිම දෙයක් බෑ. ඒ නිසා මේ ලෝකේ හැම දෙයක්ම මුදලට මායිම් කරන එක මහා කාලකන්නිකම අපරාධයක්. The things that we cannot buy with money. එහෙම පොතක් තියෙනවා ලස්සන පොතක්. මගේ ආදර ප්‍රේමන්තේනි. එතන මේ තැනදී ඔබගේ මගේ ජීවිතය ඒ කියන්නේ මොකක් මතද තියෙන්නේ? එතන මේ තැනදී ඔබගේ මගේ ජීවිතය කොහෙද තියෙන්නේ? මම මොනවද කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේ මාව ආශිර්වාද කරා. හරි. ඒ ආශිර්වාද කරයින් පස්සේ අපිට අර tangible ඇඟට පතර දැනෙනවා. දැන් ආබ්‍රහම්ට ඊසාක්ව හම්බුණයින් පස්සේ ආබ්‍රහම් යාඥා කරලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු දීලා කූඩාරමෙන් එළියට අරලා තාහසේ තරු පෙන්නලා පොළවේ වැලි පෙන්නලා මෙච්චර පරපුරක් දෙනවා එක දරුවෙක්වත් නැහැ. ස්වාමිනී මොනවද දුන්නත් වැඩක් දෙනවද මට දරුවෙක් නැහැ. එහෙම තම්බලා අවුරුදු 100දී දරුවා දෙනවා. දරුවා දුන්නයින් පස්සේ කොච්චර ලස්සන දෙයක්ද? දෙවියන් වහන්සේ දුන්න දරු පැටියා. අනේ ඒ පැටිය හැදෙනවා දකිද්දි තේරුණාද කියන එක? හැදෙනවා දකිද්දි උරතල් කියුට් දන්නේම නැතුව සටල් විදියට මනස එතනට යනවා. මගේ ආදර ප්‍රේමන්තයනේ. උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා. 19 වෙනි වගන්තිය මතෙව් 6:19. උන්වහන්සේ කියනවා මෙලව ඔබට වස්තුව රැස් කර නොගන්න මලකඩද කාවද ඒවා කා දමති. මතෙව් 6:19 මෙලව ඔබට වස්තුව රැස් කර නොගන්න
මලකඩද කාවද ඒ කාදමති. සොරද උමං කැන ඒවා සොරාගනති. එත් දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඔබට වස්තුව රැස් කරගන්න. එහිදී මලකඩද කාවද වත් ඒවා නාස්ති නොකරති. සොරද උමං කැන ඒවා සොරා නොගනිති. ඔබේ වස්තුව කොතැනද? අපි කෑ ගහලා කියමු. කෑ ගහලා කියන්න. ඔබගේ වස්තුව කොතැනද? ඔබේ සිතත් එතැනයි. මේක තමයි මිනිම් දන්න. දවසේ ඔබගේ ප්‍රී ඔකියුපේෂන් එක මොකක්ද? ඔබගේ දවසේ ෆ්‍රී ටයිම් එකේ ඔබ මොනවද කරන්නේ? ෆ්‍රී ටයිම් එකේ තේරුණා මේ දවස්වල පොඩි අවුලක් තිබුණා මගේ නාටකම්කාරයොත් එක්ක ෆ්‍රී ටයිම් එකේ නාටකම්කාරයෝ තමයි වැළුවේ. දැන් ඉවරයි බලලා ඉවරයි. තව එක එපිසෝඩ් එකකට තියෙන්නේ. තේරුණාද කියන්නේ? දැන් මේක අහලා මේ රිෆ්ලෙක්ෂන් එක අහද්දි එකපාරම මම නිකන් ටාං ගාලා වැදුනා. සරා ටාං ගාලා වදිනවා වගේ මටත් නිකන් අධ්‍යාත්මික තෑන් ගාලා වැදුනා. මම කොහෙද ඉන්නේ කියලා. කියන්නේ වැඩ ඉවර කරලා උඩට ගිහිල්ලා එපිසෝඩ් දෙකක් තුනක් විතර බලනවා. තේරුණාද? ඒක බලලා ෆුල් රිලැක්ස් එකේ තේ එකක් හදාගෙන එපිසෝඩ් දෙකක් දෙනක් දාලා මාර විදිහට එන්ජොයි කරන එක ලස්සන නිර්මාණයක් මගේ ප්‍රමාන්තරේ. මම සාමාන්‍යයෙන් ඒ ටෙක්නික්ස් එක මම නාට්‍ය බලන්නේ හරි ආසයි මම ඒකට. ඒකේ තියෙන ස්ක්‍රිප්ට් එකට ආසයි හරි. ඉතින් ඒක පොඩි ප්‍රී ඔකියුපේෂන් එකක්. ඒකෙන් අදහස් කරන්නේ මේ ඔක්කොම මුකුත් එහෙම බලන්න එපා කියන එක නෙමෙයි. හැබැයි ඔබගේ ෆ්‍රී ටයිම් එක ඔබගේ සිත කොතැනද වස්තුව එතනයි. දැන් ඔබ අහලා බලන්න ඔබගේ දවසේ වැඩිපුරම මොනවද කරන්නේ? ඔබ ෆ්‍රී වෙච්ච ගමන්ම හෙලෝ තේරුණාද? හරි ඔබ කිසි රිලේෂන්ෂිප් මේන්ටේන් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ෆ්‍රී වෙච්ච ගමන්ම ෆ්‍රී වෙච්ච ගමන් මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ සිත කොතැනද? ඔබගේ ප්‍රී ඔකියුපේෂන් එක කොතැනද? දැන් එතනයි ධර්මදේශකයා අපිට මතක් කරන්නේ කොනිත්තලා. ඒකයි ආබ්‍රහම් දැන් ඔන්න දරුවෝ හම්බුණයින් පස්සේ නැද්ද? දරුවෝ හම්බුණයින් පස්සේ උපත් 22 දැන් ඔන්න ආබ්‍රහම් ලුණු අරගෙන යනවා, අබ්බා දෙනවා, කරේ තියාගෙන යනවා, සිංහයා යනවා, ඔට්ටු සෙල්ලම් කරනවා, හැංගි මුත්තම් කරනවා. වයස 100ක් වුණාට නැද්ද? මගේ ආදර ප්‍රේමන්තනි. ඔහොම කර ඉන්නේ නැද්දි? උන්වහන්සේ දෙනවා දිවිල්ලක් මගේ ප්‍රේමන්තනි උපත් 22 එවිට උන්වහන්සේ නුඹ දැන් නුඹේ පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසාක් නුඹේ දැන් නුඹේ පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ පුත්‍රයා නුඹේ අයි මේ නුඹේ නෙමෙයි කිය හින්ට් එකක් පාස් කරන්නේ දැන් මගේ නෙමෙයි ඔබේ අර උන්වහන්සේ දුන්නු දේ මගේ කරගෙන දැන් උන්වහන්සේ දුන්නේ අරමුණකට ආසේ තරු වගේ පරපුරක් ඇති කරන්න මිසක් මේ මොබත් එක්ක කොම්පිට්ටු හදාද නැද්ද? කුඩු පැන එතන මගේ කරගෙන මගේ විතරයි මගේ පණ මගේ දෙයියෝ අනේ මගේ වස්තුව නැද්ද? අනේ මගේ කරගන්න නෙමෙයි. ඔක වෙනවා අපිට. ඔබට නෙමෙයි අපිටත් වෙනවා. මගේ ඔය තැන දෙවියන්ගේ ෆෝකස් එක නැති වෙනවා. ඔබට ඒ පුද්ගලයා උන්වහන්සේ දුන්නේ ඔළුවේ තියාගන්න නෙමෙයි. අරමුණකට ඉතින් සටල් විදියට ටික යකා ඕක දැනෙන්න දීලා හරි ෂෝක් අනේ කියුට් පොඩි එකා චොක්ක බෝලයක් වගේ අනේ මගේ පන්න නැද්ද ඕක හදලා ඇටච් කරලා දෙයියන්ගේ තැන එතනට යනවා කොනිත්තල මිසක් උගන්නන්න බෑ පුච්චල මිසක් උගන්නන්න බෑ කෙලින්ම ඒ ඇටැච්මන්ට් එක කඩන්න උන්වහන්සේ කතා කරලා කියන්නේ ආබ්‍රහම්ම ගිහිල්ලා පුතාව ගිහිල්ලා හොස්ටල් එකේ දාලා එන්න හොස්ටල් දදා හරියන්න බෑ ඒ ඇටැච්මන්ට් කඩලා නැද්ද ඒ නැත්නම් සෙමිනේරියට දාන්න එහෙම හදාරන්න බෑ කෙලින්ම ගන්න පිහිය මොරියම් වලට ගෙන අනිනවා අන මරනවා එච්චර ඇතුළට කැපෙන්න ඕනේ නිදහස් වෙන්න වේදනාව මගේ ප්‍රමාන්තනේ වේදනාව තමයි ඔබගේ ගුරුවරයා එතනදී එකයි ඒ තැනයි නිස්සාරයි අනිත්‍යයි මේක අනිත්‍ය ඔබ අල්ලගෙන ඉන්න තැන මොකක්ද මගේ ආදර ප්‍රේමන්තනි ජේසුව අහක් කරලා ඔය තියන් ඉන්න තැන මොකක්ද ඕකෙන් ඔබට සැපක් තියනවද ඕක ඔබට මොහොතක ත්‍රිල් එකක් කික් එකක් ෆන් එකක් දීලා මුළු ජීවිතේම නන්නත්තර කරනවා ඒකයි පාවුලතුමා කතා කරලා කියන්නේ කොලිස්සිවරුන්ගේ ලිපියේ මගේ ආදර ප්‍රේමන්තනි පාවුලතුමා කොලිස්සිවරුන්ගේ ලිපියේ කතා කරලා කියනවා ඒව මරන්න තණ්හාව මරන්න උනාස කතා කරලා කියනවා බලන්න උනාස පැහැදිලිවම කතා කරලා කියන මේ වචනේ බලන්න පස්වෙනි වගන්තිය එබැවින් කාම මිත්‍යාචාරය අපිරිසුදුකම කාම රාගය
නපුරු තෘෂ්ණා රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසුරිත් නසා දමන්න. තණ්හාව මරන්න ඕනේ මගේ ප්‍රමාන්තනේ. තණ්හාව හුරතල් කර බෑ. තණ්හාව රිද්දන්න ඕනේ. ඒකයි මොටිෆිකේෂන් සමහර වෙලාවට මම ආසදේ අතාරින්න එක මම ගන්න තීරණයක්. මේක වෙනම තැනක්. මොකද ওই තණ්හාව අන්ධ කරනවා. තණ්හා ජාති සෝකෝ කියලා කියන්නේ ඒකයි. තණ්හාව බොරු වේදනාවකට අරගෙන යනවා. තණ්හාව කියන්නේ හරි සරල අහිංසක ආසාවක් නෙමෙයි. ඒක ඔබ මුල් අදිනවා මගේ ප්‍රමාණය. තණ්හාව කියන්නේ ඔය තණ්හාව කියන වචනේ බයිබලයේ තේරුම මම ඔබට කියන්නම්. උන්වහන්සේ කතා කළා කියනවා අද උන්වහන්සේ ගාවට එද්දි මගේ ප්‍රමාණතේනි උන්වහන්සේ ගාවට එද්දි 13 වෙනි වගන්තිය සමූහය අතරින් එක් තැනැත්තෙක් කතා කොට ගුරුදේවනි මා සමග අපේ උරුමය බෙදා ගන්න මගේ සහෝදරයාට කිව මැනවයි උන්වහන්සේට කීය. දැන් ජේසුස් ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි කියන්න මගේ සහෝදරයාට උරුමය බෙදා ගන්න මාත් එක්ක. දැන් මේ වෙනකොට මගේ ප්‍රේමන්තනි ජේසුස් පුදුම විදිහට දේශනා කර ඉන්නේ. බිය වෙන්න ඕනේ කාටද? ගේ කුරුල්ලන්ගේ වටිනාකම. දැන් බලන්න 6 වෙනි වගන්තිය 12:6 තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් 5 දෙනෙක් විකුණනා නේද? දෙවියන් වහන්සේ උන්ගෙන එකකවත් අමතක නොකරනසේක. ඔබගේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න මන්ද ඔබ ගේ කුරුල්ලන් රාශියකට වඩා අගනය. දැන් මේ ඔක්කොම දේශනා මේ මිනිස්සු ආගෙන ඉන්නේ. නමුත් ඒක ඔළුවට යන්නේ නැහැ. දෙවියන් වහන්සේ මා බලා ගන්නවා. ඉතින් කොටිම කියනවා නම් 12 වෙනි වගන්තියේ කියනවා ඔබ 12 වෙනි වගන්තියේ කියනවා ඔබ කිව යුතු දේ ඒ මොහොතේම ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දෙන්නු ලැබුණු ඇත. මෙච්චර ධර්මයක් කියා දෙද්දි අර මිනිස්සයාට මතක් වෙන්නේ ඉඩම. භූතලය අයියෝ මල්ලි මේක මු මාත් එක්ක බෙදා ගන්න නැහැ නේ. දැන් මට මේක විකුණලා මේ විකුණලා වීසා ගන්න සල්ලි පෙන්නන විදියක් නැහැ නේ. දැන් මේක ඔළුවේ වැඩ කරන්නේ අරක. ජේසුස් ගාව ඉන්නේ. දේශනාව යන්නේ නැහැ. සමහරවිට අපිට එහෙමයි. තණ්හාවක් එක්කනව නේද? මට ඒකමයි. අපි කියන්නේ ටනල් විෂන් කියලා. අපිට පේන්නේ අර බින්ගයකින් බලද්දි බින්ගේ එහා පැත්තේ තියෙන ඒ කෑල්ල විතරයි පේන්නේ. වෙන මොකුත් පේන්නේ නැහැ. ඒකමයි. මට මේක දෙවියන් වහන්සේ උන්වහන්සේ ගාවටත් යන්නේ මට මෙයාව දෙන්න. මට මේක මට රට යන්න. මට මේක ඒකමයි තණ්හාවක්. ජේසුස් ගාවට ආව එක හොඳයි. මතක තියාගන්න. ජේසුස් ගාවට කියනවා අච්චර දේශනා කරනවා ජේසුට කියනවා මෙයාට කියන්න මගේ දේපල බෙදලා දෙන්න කියලා. හරියට මාර්තා වගේ. මාර්තා කියලා මොකද කියන්නේ? නංගිට කියන්න ජේසුට කියනවා නංගිට කියන්න ඕනේ දේ. නංගිට කියන්න මට උදව් වෙන්න කියලා. මගේ මෙමන්ති දැන් මම ඔබට දේශනා කර ඉන්නවා. හරිද? දේශනා කර ඉන්නේ නැද්දි? පුතේ එන්න. කොල්ල ඇවිල්ලා මට කියනවා දැන් දේශනා කරනවා. ෆාදර් මගේ පිට කහන්න කියන්නේ. ඒක මම නෑ ඒක ෆාදර් මගේ පිට කහන්න කියන්නේ. පිට ගන්න දැන් මම මෙතන මෙච්චර දේශනා කරන මූයිල්ල මට කියනවා පිට ගන්න කියලා. දැන් මම මීසමට ඇවිල්ලා ඉන්නේ. ඔයාගේ පිට ගන්න. මට පිට ගන්න කි ප්‍රශ්නයක් නැහැ. තේරුණාද කියන එක? දරුවෙක්ගේ පිට ගන්න නම් පිට ගන්න පිට දරුවට කා ගන්න බැරි නිසානේ මට කියන්නේ. නමුත් ඒක නෙමෙයි. දැන් මෙච්චර මගෙන් දෙයක් ගන්න දෙයක් නැහැ. ඒක වෙනම කතන්දරයක්. මෙච්චර මගෙන් දෙයක් ගන්න තියෙද්දි මූ කියනවා මට පිට ගන්න කියලා. දැන් මම ආවේ පිට ගන්නද පුතේ? ගිහිල්ලා බිත්තිය උලා ගන්නකො පිට. මගේ ගාවට එන පිට ගන්න. ඊට වඩා ඉතින් එච්චර දැන් ෆාදර් මේ තණ්හාව කියන්නේ මොකක්ද කියන ලොකු ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඕනේ කේ. අච්චර මෙච්චර දේශනා කර ඉන්නේ නැද්දි ඇවිල්ලා කියනවා පිට ගන්න කියලා. ඒ වගේ තමයි. thank you පුතේ. පොඩක් අහන්න කමන්නේ. හරිද? මගේ ආදර ප්‍රේමන්තනේ. ජේසුස් ගාවට ඇවිල්ලා අච්චර දැන් ජේසුස් ගාවට එන්නේ ඊටම බෙදා ගන්න. දැන් අපි ජේසුස් ගාවට යන්නේ මොකටද? අපි ජේසුස් ගාවට යන්නේ සමහර වෙලාවට අපි ජේසුස් ගාවට යන්නේ මගේ තණ්හාව මගේ ආසා. ජේසුස් ගාවට යන්නේ නැතුව වෙන කාගාවත් යන්න එපා. ඒක හරි. නමුත් මේ කතා කරන්නේ යාඥා කරන එකේදී තව ගැඹුරු තැනක්. උන්වහන්සේ එකයි කියන්නේ සියලු තණ්හා වලින් පරිස්සම් වෙන්න. මගේ ආදර පින්වන්තනේ මම ඔබට කියනවා. ඔබගේ ආසාව ලොකු වුණොත් ජේසුට වඩා ඔබගේ අවශ්‍යතාවය ලොකු වුණොත් ජේසුට වඩා ජේසු ඒක දුන්නේ නැත්නම් ඔබ වෙන තැනකට යනවා. ඒකයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. සියලු තණ්හා වලින් පරිස්සම් වෙන්න. ඒතර ඔබ අවබෝධ කරගන්න ඔබගේ තණ්හාව මොකක්ද? ඔබගේ තණ්හාව නෙමෙයි මගේ තණ්හාව. මගේ ආදර ප්‍රේමන්තනේ මගේ ජීවිතේ සමහර වෙලාවට මේ මිෂන් එක තණ්හාවක් වෙලා තියෙනවා. මම මගේ දේ ඔබට කියන්න. තණ්හාවක් ආසයි. මේක ආසයි. මේක දේශනා කරන්න ආසයි. මේක තව නියමට මේක කරලා තව මේක හොඳට වචනේ දාලා මේවා දාලා තව මෙතන කැමරා එකකුත් දාලා තවත් හරිලා මේක උපරිමයෙන් දෙන්න ආසයි. ඒක පරි තණ්හාවක් තියෙනවා. ඔර කියන්න ඕනේ නෑනේ. දැන් ඔබ හිතන්න
මාව මෙහින්කත් වාඩින කතා කළා කිව්වොත් එහෙම කලන grand pass is over, now go to St. Peter's College. අනේ අම්මා එතන මට තාම හිතා ගන්න බෑ මගේ ප්‍රමත් ඉස්කෝල එක අනේ අම්මා ඉස්කෝල එකට ගිහිල්ලා මොනවා හරි උගන්න ගැන දේශනා කරන්න නැතු ඒක නම් මම ප්‍රමාන්තෙනි තේරෙනවද එහෙම මම හතරේකටවත් එහෙම වෙන්න එපා තේරෙනවද කියන එක මාරමාරු දෙයක් තණ්හාවක් තමයි හැබැයි පරිස්සම් වෙන්න ඕනේ හැමතිස්සෙම එක යාඥාවේ පිච්චෙන්න ඕනේ. යාඥාවේ මම ආසදේ උන්වහන්සේට දීලා ඔය ආසාව අස්සට ජේසු වෙන්න ඕනේ. ජේසු එක්ක ඒ කියන්නේ මේක ස්වාමීනි මගේ මිෂන් එක ලොකු වෙන්න බෑ වහන්සේට වඩා. ඒකයි උන්වහන්සේ මාර්ක්තුමාගේ සුවිශේෂ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ මාර්ක් 3:14 උන්වහන්සේ කඳුකරේ වැඩම කරලා යාඥා කළා ගෝලයන්ට එන්න කියලා. උන්වහන්සේ 12 දෙනෙක් පත් කළ උන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබුසේක. උන්වහන්සේ එසේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිසත් සුභාස දේශනා කිරීමට යවන පිණිසත් එක උන්වහන්සේත් එක්ක ඉන්න. මගේ ආදර මෙමන්තනි අපේ ජීවිතේ නන්නත්තර වෙලා තියෙන තැන ඕක. යකා එකපාර නෙමේ ටිකෙන් ටික ඔය තැන ජේසුගේ තැන අරගෙන. ඒක එකපාර උන්නේ දඩාංගාලා නෑ චූටි අර පිළිකා වගේ එක සෛලයයි එක මේකයි එක මුලයි ඇදිලා ගිලා අද ඔබ නන්නත්තර ඇල්ලිලා බැඳිලා නන්නත්තර ඇම්බරිලා අන්නම කොර වෙලා ඉන්නේ කපන්න තියෙන තැන කැපෙන්නේ නැති නිසා මගේ ආදරේ බෙමන්තනේ එකයි අද උන්වහන්සේ ගාවට කියන්නේ සියලු තණ්හා වලින් පරිස්සම් වෙන්න ජේසු මේ උපමාව කියන්නේ ඒකයි. උන්වහන්සේ කතා කළා කියන මිත්‍රය ඔබ ඊට පස්සේ 15 තවත් සියලු ආකාර දන්නවලින් පරිස්සම් වෙන්න බලාගන්න. මිනිස්සෙකුට කොතරම් දේපල තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතයි ඔවුන්ට වදාළසේක. කොච්චර දේපල තිබුණත් ඒ පිට රඳෙන්නේ නැහැ. වචනය පිටයි ඔබ ඉන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමන්තයනි ඔබගේ ජීවිතේ අපි හැමෝගෙම ජීවිතේ මුදල් වස්තුව කියන එක අවශ්‍ය දෙයක්. ඒක නෙගටිව් විදිහට අපි බලන්නේ ඒක ලස්සන දෙයක්. අපි දකිනවා ලුක්තුමාගේ සුවිශේෂයේ 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ යක්ෂයන් 7 දෙනෙක් දුරු කරන ලැබූ මග්දලාවේ නම්ලත් මරියාද හෙරෝද්ගේ බහන්ඩාරක වන සුසන්නාද දුරු කරන ලැබූ හෙරෝද්ගේ බහන්ඩාරක වන කුසාගේ භාර්යාව වන ජොවන්නාද සුසන්නාද සිය සම්පතින් උන්වහන්සේට තවත් බොහෝ දෙනෙක් දුපස්ථාන කළසේක. ජේසුට ඒවා සම්පත දුන්නා. ජේසු ජීවත් වෙන්න සල්ලි තිබුණා. බහන්ඩාගාරයක් තිබුණා ජේසුට. ඒ බහන්ඩාගාරේ බාර විටියේ ජුදාස් ඔබට මතක නම් හොරෙන් සල්ලි ගත්තේ. ජොම් 12 බෙතානි ආලේප කරද්දි ජුදාස් සල්ලි ගත්තා. පොදු මුදල් පසුම්බියක් තිබුණා. ජේසු බලාගත් මුල් කිතුණු සභාව අපි දකින අනනේ සෆරියා ඒගොල්ලෝ වතු විකුණලා ගෙනත් දෙනවා සල්ලි. බර්නබස් දකිනවා බර්නබස් කියන චරිතය එයාගේ ලොකු ඉඩමක් බෙදලා සල්ලි ගෙනත් දෙනවා. ඒගොල්ලෝ ඔක්කොම මේ සල්ලි පූල් කරලා අවශ්‍ය විදිහට බෙදා ගන්නවා. සභාවේ හැම මිනිස්සමකම මගේ ප්‍රමාන්තනේ ලෙවි කියලා අපි කියනවා. අපි හම් වෙන කලෙක්ෂන් එකෙන් යම් ප්‍රතිශතයක් බිෂප් හවුස් එකට දෙනවා. එතන සල්ලි එකතු කරලා අනිත් තැන් වලට බෙදන්නේ. අපිට ආයෝජන ක්‍රම තියෙනවා. අපිට සේවිංග්ස් තියෙනවා. මගේ ප්‍රමාන්තනේ මේ සල්ලි නෙමෙයි ප්‍රශ්නය. හැබැයි ඔබගේ ජීවිතේ පදනම් වෙන්නේ ඒකද? ඔබ මුදල් පාවිච්චි කරනවා. ඒ කියන්නේ සල්ලි පාවිච්චි කරනවා මගේ ප්‍රමාන්තනේ මිතුරන් උපය ගන්න. දේවනාසික ස්වාමීන් වහන්සේ කතා කරන සුවිශේෂයමයි. ඔබ මේ සල්ලි වලින් ප්‍රොජෙක්ට්ස් දේව සේවය සඳහා ඒවා මුදල් යොමු කරනවා. ඔබ තව කෙනෙකුට දව් කරනවා. මේක ලස්සන දෙයක්. සමරිතානුවරයා වගේ ඔබට මුදල් තියෙන්න ඕනේ ඒකට. ඒ නිසා ඔබ මුදලට වහල් නැහැ. ඔබ පඩිය හම්බ වෙච්ච ගමන්ම ස්වාමින් වහන්සේගෙන් ඔබ අහනවා ස්වාමිනී අද මම මොකක්ද මේකෙන් කරන්න ඕනේ? මම මේ කරන දේ වහන්සේට ප්‍රසන්නයිද? ඒකෙන් අදහස් කරන්නේ අපිට ආස දේවල් කිසි දෙයක් ගන්න එපා කියලා නෑ. ඔබ කියුටෙක්ස් ලිප්ස්ටික් ඒවා ගන්න. පෙඩිකියු මෙඩිකියු ඒවා කරගන්න. මම මගේ විදියට මාළු ටැංකිය එහෙම ගන්නවා. ෆිල්ටර්ස් ලයිට් එහෙම ගන්නවා මාළු ටැංකිය. තේරුණාද කියන්නේ? හැබැයි අහලා ස්වාමීනි ගත්තට කමක් නැද්ද? ඔන්න මම අද ගන්නවා මේ සැරේ මේක නේද? ඉතින් උන්ට කෑම එහෙම ගන්න තුන් බඩගිනි තියන්න බෑ නේ. තේරෙනවද? දැන් මාර ගණන් ඒවා. තේරුණාද කියන එක? ඉතින් ඒක මිෂන් එකට දෙන සල්ලි නෙමෙයි. පෞද්ගලිකව කවුරු හරි මට මොනවා හරි කරගන්න කියලා දෙන සල්ලි වලින් මම ඒක පාවිච්චි කරනවා. ඒක නෙගටිව් දෙයක් නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ජීව දැන් මාළු ඔක්කොම අනිත්‍යයි කියලා ඔක්සිජන් ගලවලා උංග මැරෙන්න දීලා උංග මැරෙනවා බලාගෙන පිළිකුල් භාවනාව ගලා මැරෙද්දි නැද්ද පිළිකුල් භාවනාව ඕම් කිය ඉන්න නෙමෙයි කියන්නේ. ඒක නෙගටිව් පැත්තක් නෙමෙයි මම කියන්නේ ලස්සන පැත්තක් ගන්න. අද මොකද වෙන්නේ? උන්වහන්සේ මේ උපමාව කියනවා. එක් ධනවතෙකුට වතු පිටි වල බොහෝ පළදාවක් ඇති වේ. ලස්සන දෙයක්. ඒ කියන්නේ උන්වහන්සේ ජීරේ
ස්වාමීන් වහන්සේ සපයලා ස්වාමීන් වහන්සේ අත තියලා ආශිර්වාද කරලා ඔන්න සම්පත් දියුණු වෙලා ඒ දියුණුවෙන්න ඕනේ ඔබ ජීවිතේ පළදරන ජීවිතයක්. සඵලතාවයේ ලස්සන දෙයක් කාලකන්ණි දෙයක් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. ඒක ඔබට ඉන්ක්‍රිමන්ට් එකක් හම්බ වෙනවා ඔබට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා ඔබගේ බිස්නස් එක හරියනවා ලස්සන දෙයක්. අපි මුස්පේන්තු වගේ හැමදාම නෑ බෑ කියලාගෙන ඉන්න නෙමෙයි. ඒක ලස්සනක් දැකීමක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. distraction. හස්සත්තාන් කියන්නේ යකාට. යකාට අපි කියන හස්සත්තාන් කියන්නේ මොකද්ද? distract. ඒ ලැබිච්ච දෙයෙන් distract වෙනවා. මොකද මේ මිනිස්සයා කරන්නේ? දැන් මේ මිනිස්සයා වස්තුව සම්පත හම්බ වෙන්න ඉඩ මේ වගු පළදාව ග්‍රෑන්ඩ් පාස් පල්ලියේ ෆාදර් ගෙනල්ලා බ්ලෙස් කරලා නැද්ද? අර කොන්වලට පුදුම පදක්කම් දාලා කුරුස දාලා ඊට පස්සේ ඔක්කොම කරලා නැද්ද? ඊට පස්සේ මේ ඔක්කොම සුද්ධ උපය හතක් කරලා ආසිරි පැනීලා ඔක්කොම ආගම අනුකූලව ඔක්කොම කරලා මෙන්න අස්වැන්නාවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. very good. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. බලන්න මොකද වෙන්නේ? එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් gift and the giver forgot the giver focus the gift. දැන් ලැබිච්ච දේ මරෝ මාරයි ඇඟුණ අනේ කරල් මේව නැද්ද මාරයි ඔන්න පළදාම ජම්බු මේ වෙනවා ජමනාරං වෙනවා ඔක්කොම බලන්න අමතක වෙනවා ෆෝකස් එක යනවා. අර මිනිස්සෙක් මේ මාළු බබා ඉන්නවල එක මාළුවෙක්වත් අහුවෙන්නේ නැහැ. හරිද? එක්කෙක්වත් ආසාවට අහුවෙන්නේ නැතිකොට අන්තෝනි මුනින් දැනට බාරයක් වුණා. අනේ ස්වාමීනි බාර වෙනවා අන්තිම කෙලින්ම අඟහරු වදට බනිස් දෙනවා. මොකද අම්මා කිව්ව ගම අම්මා මෙච්චර තෝරා කෙලින්ම තෝරා වුණා. තෝරා අම්මා තට්ට බඩ ගාලා නටනවා දැන්. හරිද? බනිස් දෙන්නක් තියෙනවනේ. මේක දෙන්න බෑනේ. හිතෙන් හිතාගත්තලු මේකම ඊළඟ එක දෙනවා. දැන් ඔච්චර තේරුම් නැහැනේ. මේකද ඊළඟ එකද කියලා මාළු අහලා දැන් ඊළඟ හිතෙන් මේක දෙන්න ලෝභයි දැන්. හම්බුනෙන් පස්සේ මගේ ප්‍රමාන්තනේ අරු කොමාරි දඟලලා මිලි බිලි කොක්කනේ දඟලලා ජබොස් ගාලා ආයි මහත් වතුරට බැන්නලු. දැන් ඔබ වහන්සේට වීලුවක්වත් තේරෙන්නේ නැහැ. මම වීලුවන්නේ කිව්වේ දෙන්නේ නැහැ කියලා. මම අයියෝ මොනවද අන්තර මොඳනේ. මම වීලුව දෙන්නේ නැතුව ඉන්නේ මේ දෙන්න තමයි හිටියේ. වීලුවක් කරේ. අයියෝ ආට වීලුවක් තේරෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ අවුන්නේ නැහැ එකෙක්වත් මගේ ප්‍රමාන්ත. හම්බුණයින් පස්සේ ඒකයි කියන්නේ the danger of answered prayers. ඔබ ඉල්ලන්නේ හම්බුණයින් පස්සේ පොරොන්දු දේශයට ගියයින් පස්සේ ඔබ නන්නත් ඒ කියන්නේ ඒ ඔක්කොම පේනවනේ. හරි ෂෝක්. අර බඩගින්නේ ඉන්නදී ફોකස් එක තියෙනවා. තේරෙනවද කියන්නේ? දැන් කොරෝනා මතකද ඔබට කොරෝනා කාලේ යාඥා කරපු විදිය? අනේ අම්මා දැන් මොකද දැන් ගීතාවලිය 91 කියනවාද? ගෙරින් එළියට යද්දි නෑ. ඔක්කොම නෑ. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තනේ answered prayers. ලංකාවේ යතින් ආශා කොරෝනා වලට වඩා කොර වෙලා තියෙන කාලයක්නේ. කොරෝනා කුමාරි කාලා හිටියානේ. දැන් කන්නත් බෑනේ. නැද්ද? මගේ ආදර ප්‍රමාන්තනේ. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ ඒක හම්බුණයින් පස්සේ සිතමින් ඒ මනුස්සයා දෙවියන් වහන්සේ ගාවට ගිහලා ඇහුවා නම් ස්වාමීනි බසර ස්තුති තාත්තේ බස්සේ මාව ආශිර්වාද කළා තියෙනවා. මට බස්සේ මෙහෙවන්න. බස්ගේ ශුද්ධාත්මයන් ඒක ඉල්ලන්න ඔබට දෙනවා. ගිය සතියේ කිව්වේ ශුද්ධාත්මයන් ඉල්ලන්න ඔබට දෙනවා. මෙහෙවන්න මම මොකද්ද මේකෙන් කරන්න ඕනේ? කොතනද මම මේ ප්‍රොජෙක්ට් මේක යවන්න ඕනේ? කාටද මේක දෙන්න ඕනේ? ඒව නෙමෙයි තනියම සිතනවා. ඒකයි සිත තරම් කපටි වෙන කිසි දෙයක් නැහැ. ඔබ සිද්ධියක් එක තනියම දඟලන්න ගත්තාම දෙවියන් වහන්සේ පැත්තක තියලා ඔබ සුද්ධාත්මයට පැත්තක දාලා ඔබගේ සිතත් එක්ක ගනුදෙනු කරන්න ගත්තාම සිත තරම් කපටි. ජෙරමියා 17 උන්වහන්සේ 9 කියන්නේ අන් සියල්ලට වඩා සිත කපටිය හැම අතින්ම එය දූෂණය වී ඇත. එය තේරුම් ගත හැක්කේ කාටද? බනත වෙනවා මගේ ප්‍රවන්තනේ. යකා දන්නවා සියුම් විදියට ජේසුවත් පරීක්ෂා කරා නම් ගල් පාන් කරගන්න ඔබ කවුද මගේ ප්‍රමාන්තනේ? හොඳට මතක තියාගන්න. ඔබ සිතත් එක්ක සිතන්න ගත්ත ගමන්ම ඔබ යාඥාවෙන් අයින් වෙලා ඔබ හිතන්න ගත්ත ගමන් නන්නත්තර වෙනවා ඔබ. එතෙන් තමයි ඔබ ඇලුනේ උතන. එතනින් තමයි බැඳුනේ ඔබ වචනේ කතා කරලා කියන බලන්න. තම සිතින් කල්පනා කරමින් මම කුමක් කරන්ද? මාගේ භවභෝග රැස් කර තබා තමන්න ඉඩකඩ නැත. මම මෙසේ කරමි. මගේ අටකටු නෙමෙයි අටකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනගා ඒවා මගේ සියලු දාන්නේ රැස් කර තබා මාගේ පිනක මහත මා උන්වහන්සේ නෑ. ඔක්කොම මම තමයි. මගේ ප්‍රමාන්තනේ උතන්ට අපි යකා උතන්ට අපිව ගන්නවා. මම ස්වාමීන් වහන්සේ පැත්තක හරි වහන්සේ ඉන්න මගේ දේ කරලා දෙන්න.
ඔබ වහන්සේ කියන්න මේම කියලා. ඔබ වහන්සේ ඉන්න මගේ දේ. මේක තමයි මගේ දේ. ඔබ වහන්සේ නුවණ ඔක්කොම කරන්නම්. හරි මේම කරන්නම්. තලවිල යන්නම් මේ ඔක්කොම කරන්න. මගේ දේ. මම ඔබ වහන්සේ මේ කෙනාව දෙන්න. මේ කෙනා මගේ ප්ලෑන් එකයි උනාසට කියන්නේ. මගේ යා පල්ලියන්න නැතුව ඉන්න තියෙන්නේ. පල්ලියන්න නැති. යාඥාත් කරන්නේ නැති. හැබැයි මේක මගේ සැලැස්මක්. මගේ ආදර පින්වත්නි දැන් මොකද වෙන්නේ? යකා ඔබව අරගෙන යනවා. ආගම නිකන් සයිඩ් එකෙන් හිත සනස ගන්න ආගමත් අදහගෙන පල්ලිත් ඇවිල්ලා කරන්න තියෙන දේ ගාන්ට කරලා නැද්ද? ඊට පස්සේ මේකේ අස්වැන්නේ පල්ලියේ සීනු කුඩුවත් හදලා දීලා බංකු වලට පොලිසියත් ගහලා හරිද? හරි සන්තෝෂයි නේ. ඒ කියන්නේ ඒ වලින් ඔබ ඒ කියන්නේ දෙවියන්වහන්සේගේ අයිතිය ඒ වලින් මනින්න බෑ මගේ ප්‍රමාද. මම කියන්නේ පොලිස් කරලා දෙන්න ඒක වෙනම කතන්දරයක්. හදන්න තියෙන දේ උදව් කරන්න ඒක වෙනම කතන්දරයක්. මගේ ආදර පින්වත්නි. නමුත් එතන රැස්කර තමන් ඉඩ කඩ නැත. දැන් අටුකොටු තියෙන්නේ වැඩිපුර දේ දාන්න. ඒ වෙනකොටත් එයා ප්‍රෝසත්. හැබැයි මේක මදි තණ්හාවක්. තව අටුකොටු ලොකු කරන්න ඕනේ. ලොකු කරනවා කියන්නේ වැඩ වැඩි වෙනවා. අර මාර්තා වගේ දඟලනවා. ඇන්ක්ෂස් වැඩියෙන් ලබන්න. ඊට පස්සේ CCTV කැමරා පද්ධතිය ලොකු කරන්න වෙනවා. ඇල්සේෂන් බලන වල්සේෂන් හිටියේ දැන් ඇල්සේෂන් ගේන්න වෙනවා. නැද්ද? ඊට පස්සේ මේ තව දැන් මේක දැන් ඔළුවේ වැඩ busy being under Satan's yoke. දැන් ඔන්න මෙයා දැන් ප්ලෑන් කරනවා. දැන් යකාට ඕනේ ටික මේ ફોකස් එකෙන් ගන්න. මගේ ආදර මෙමන්ත්‍රී මෙයාගේ අරමුණ මොකක්ද? බලන්න මගේ අටකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොන්නගා ඒවායේ මගේ සියලු දාන්නේ මගේ දෙවියන් වහන්සේ අමතකයි මගේ සියලු දාන්නේ රැස් කොට තමා මගේ පිනක මහත අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස් කොට ඇතිබේ විවේක සුවෙන් කාබී ප්‍රීතිවන්නයි මට්ටම කියා ගන්න විවේක සුවෙන් කාබී බයින්ඩ මට මුකුත් වෙලා නැහැ. දුවගෙනවොත් එම ෆාදර් මොකද බලංග දෙකෙනෙක්වත් නැගිටියවත් නැහැ නේ මගේ ප්‍රමාණය. මැරලා යනකොට බොහොම ඉදීනේ. කමන්නේ. මගේ ආදර ඉතින් මොකද වෙන්නේ? දැන් අර ප්ලෑන් එක රිපෝට් එක එනවා. heart attack. වැල්ස් ඔක්කොම බ්ලොක් වෙලා. ටාංගල වදින්නේ. ටාංගල වදින්නේ. දෙනස් කෙනා මෝඩයා. ෆුල්. අදරෑ මැරෙනවා. මොකද කරන්න යන්නේ? එහෙම අපිට කිව්වනම් හොඳයි. දුවනවා කොමිසම කරන්නේ නැද්ද? දුවලානේ අම්මෝ තේරෙනවද? දුවනවා කොමිසක් කරන්න. එහෙම බෑ. එහෙම chance නැහැ. තේරුණාද කියන එක කොයි වෙලාවෙ සෙත්ත පෝච්චිද කියලා දන්නේ නැහැ. කොයි වෙලාවෙ බෝස් කාල වෙයිද දන්නේ නැහැ. එන්න මෝඩයි. ස්වර්ගයේ වස්තුව රැස් කරගෙන මෝඩකමක්. මගේ ආදර ප්‍රමාන්තේනේ. එනිසා ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. මේක හරි සරල ලස්සන ජීවිතයක්. ජේසුස් ඔබට මට දීලා තියෙන ලස්සන ජීවිත හරි සරලයි. ඒක කියන්නේ පුංචි ළමයෙක් වගේ වෙන්න. දේවරාජ්‍යයට යන්න පොඩි ළමයෙක් වගේ. හැම වෙලාවෙම ජේසුස් මගේ ફોකස් එක. ඔබ වහන්සේ මගේ එක. එකෙන් අදහස් කරන්නේ මට බැඳීම් නැද්ද කියලා. මටම කියලා දෙන ෆාදර් බැඳෙන්න බයයි. වෙන් වෙන්න දුක නිසා. මගේ නයික ඔබගේ තීරණයක්. හැබැයි මම බැඳෙන එක උපරිමයෙන් බැඳෙනවා. මම ආදරය කරන එක උපරිමයෙන් ආදරය කරනවා. මම වෙන්වීමට බය නැහැ. මගේ ආදර ප්‍රමාන්තිනිය මොකද මගේ ફોකස් එක ජේසුස්. ඒක යාඥාව හැමදාම නෙමෙයි යාඥාවේදී ඒ ફોකස් එක තියාගන්නවා. ඒක ફોකස් එක තියාගත්තම හැම රිලේෂන්ෂිප් එකක්ම ලස්සන දෙයක්. හැම බැඳීමක්ම ලස්සන දෙයක්. මගේ ආදර ප්‍රමාන්තිනිය ඒක හරි ලයාබර තැනක්. හැම දෙයක්ම ඔබට ලැබෙන හැම දෙයක්ම ජේසුස් ස්තුති කරනවා. පුදුම විදිහට ආශිර්වාද වෙනවා. සමහරවිට මම විමස ගන්නවා. ස්වාමීනි ඇයි මෙච්චර අරගල කාලේ මෙච්චර ආශිර්වාද කරන්නේ? දරුවන්ට කන්න දෙන්න, අර 2000කට කන්න දෙන්න. මේ අවස්ථාව අපිට හම්බ වෙන්නේ. හැම ඊයේත් මට කෙනෙක් කතා කරලා කියනවා ෆාදර් පෙරේදා මට ටීම් එකේ අය කතා කරලා කිව්වා ෆාදර් දරුවන්ට දෙන බිස්කට් අඩුයි. බිස්කට් ඉවරයි. අපි ගන්න ඕනේ. හිතුවා විතරයි මගේ ප්‍රමාන්තිනි. රෑමට කතා කරලා අහනවා දරුවන්ට මොනවද ඕනේ ෆාදර් මං බිස්කට් ටිකක් දෙන්න. බිස්කට් හෙට වෙද්දි අද ගෙන සමහරට ගෙනත් දීලා ඇති මේ වෙනකොට. හෙට වෙද්දි බිස්කට් ගොඩාක් දෙයි. 17 පෙට්ටි ගණන් එව්වා. පිටි පැකට් පෙට්ටි ගණන්. හිතන්න විතරයි ඕනේ. මගේ ආදර ප්‍රමාන්තිනි හරි ලස්සන අත්දැකීමක්. දේවල් ලස්සන දේවල්. ද්‍රව්‍ය වස්තු සම්පත ලස්සනයි. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ සේවයට. එනිසා මගේ ආදර අම්මේ තාත්තා මගේ දුවේ පුතේ මගේ ප්‍රේමවන්තයනි ඔබගේ ජීවිතේ වස්තුව ලස්සන දෙයක්. ඒක ඔබ ඒක පාවිච්චි කරන විදිය. ඔබ වස්තුවට සේවය කරන්න නෙමෙයි. වස්තුව ඔබට සේවය කරන්නට ඕනේ. ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්නට ඕනේ. ඒ නිසා ලද දෙයින් සතුට තෘප්තිය පෙරේත කමකට
තණ්හාවකට තෘප්තිය දෙන්න බෑ. මදි. තව ලොකු කරලා හදන්න. තව ලොකු කරලා හදන්න. තව ලොකු කරලා. ඔක ඉවරයක් වෙන්නේ නැහැ. කාමයේ රාගය තව ඉවරයක් වෙන්නේ නැහැ. ආසාවන් කන එක ගත්තාම කනවා ඉවරයක්. අරකක් කනවා මේකත් කනවා ඉවරයක් වෙන්නේ නැහැ. ඔය කවදාවත් බඩ පුරවන්න බෑනේ. බඩ තමාට ස්මෘත්තාවට එනවා. මටත් එහෙම වෙලා තියෙනවා. තේරෙනවද කියන්නේ? තව මිනිස්සෙක් පාටියකට ගිහිල්ලා කාලා මෙතනට හුස්ම ගන්නත් බෑ. අයියෝ අමාරු නම් එළියට ගිහිල්ලා ඇඟිලි දෙක දාලා පොඩ වමනේ දාලා එන්න කිව්වල. ඇඟිලි දෙක දානවා නම් ඇසි තවත් කේල් ගෙඩියක් කනවනේ. ඇඟිලි දෙක දාන ඉඳ තියෙනවනේ. නැද්ද? ඒ තරමටම කාලා තේරුණාද? ඔය කොච්චර කෑවත් හිත පිරෙන්නේ නැහැ. මදි බඩ රිදෙනවා. හුස්ම ගන්නත් බෑ. නිින්ද යන්නෙත් නැහැ. ඒතර කාලා. ඒත් සතුටුයිද මගේ ප්‍රමාන්තේ? ඔබට සතුටුයිද දැන්? නැද්ද? එහෙම තමයි යන්නේ. දැන් සැපද කියලා අහන්න තමයි තියෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තේ. එහෙම නැහැ. එහෙම නැහැ. ඒක ධර්මදේශය හරි ලස්සනට කියනවා. ඒ පොතේ ධර්මදේශය පොතේ හරි ලස්සනට එක තැනක මෙන්න මෙහෙම කියනවා. 24 මිනිස්සුන්ට ඇති හොඳම දේ නම් තමා උපයාගත් දෙයින් සෑහීමට පත්ව කාබී සැපසෙල්ලම් කිරීමය. එහෙත් එය දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි. මන්ද උන්වහන්සේගෙන් වෙන්ව කෑම අනුභව කරන්නටත් සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිද්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව සිටින මනුෂ්‍යයාට උන්වහන්සේ ප්‍රඥාවත් අවබෝධයත් ප්‍රීතියක් දෙනසේක. ඒක හම්බ වෙන උන්වහන්සේගෙන් විතරයි. සමහර වෙලාවට පොල් සම්බුලයි බතුයි චූටි දෙයයි ඒ දේ උන්වහන්සේගේ ඔඩොක්කේ ඉඳන් ඔබ කද්දී උන්වහන්සේගේ ආදරය ඔබ විනිද්දී උන්වහන්සේගේ වචනය අහන්න පුරුදු වෙද්දී පුදුම දෙයක් හරි ලස්සනයි. හැම ඒ කියන්නේ ඒක ඔබට තේරෙනවා ඔබ විඳින්න ගන්නවා ජීවිතය විඳවන්නේ නැහැ. ඒක හැබැයි දේවල් වලින් නෙමෙයි උන්වහන්සේට තියෙන කනෙක්ෂන් එකෙන්. මතයතුමාගේ උන්වහන්සේ යෙසායා 55 දෙවනි වගන්තය කියනවා කෑමක් නොවන දෙයට වෙහෙසවන්නේ මන්ද තෘප්තිය නොවන දෙයට මුදල් ගෙවන්නේ මන්ද. උන්වහන්සේට යෙසායා 55 දෙක උන්වහන්සේ කියනවා මන්ද මාහට සවන් දී මා කී දේ කර හොඳම ආහාරය වළඳා පෝෂණය විප්‍රීති වන්න. ඒක පෞලතුමා පිලිප්පි 4 වෙනි පරිච්ඡේදය 11 වෙනි වගන්තය කියන්නේ මා මේ ඔබට කියන්නේ හිඟතාවයක් නිසා නෙමෙයි කියලා. මා මේ ඔබට කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම යහපත් තත්වයක පහත් තත්වයක සිටින්නටද සමෘද්ධිමත්ව සිටින්නට දනිමි. මම කුමන තත්වයක කොහේ සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධිමත්ව සිටින්නටත් අගහිඟකම් ඇතිව සිටින්නටත් හැකි රහස දනිමි. සෑහීමට පත්ව මා බලවත් කරන තැනන් වහන්සේ තුළ මට සියල්ල කළ හැකිය. ඒ අතරින් එපා මගේ ප්‍රමාන්තනේ. මේ ලෝකේ අනිත්‍යයි. නිත්‍යයේ ආදරය විතරයි. ඒ අත හයියෙන් අල්ලගෙන මේ ලෝකෙත් එක ගනුදෙනු කරන්න. මේ ලෝකෙට බහින්න, සේවය කරන්න, ආදරය කරන්න, මිනිස්සුන්ව ගොඩ නගන්න. ඔබ ආවේ එතනට. හැබැයි යන්න ඕන තැන මතක තියාගන්න. ඒ නිසා මේ ලෝකේ ඉන්න යන්න බලාගෙන උන්වහන්සේගේ සෙනෙහස විඳින්න. රිදෙනකන් ආදරය කරන්න. තීන දේ බෙදා ගන්න. බදා ගන්න දේ ගඳ නිසාම, බෙදා ගන්න දේ සුවඳ නිසාම. පුළුවන් තරම් ආදරය කරන්න. රිදෙනකන් ආදරය කරන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ ඔබගේ අටකොටු වල තැම්පත් කරගෙන පරම්පරා 7කට අරගෙන යන්න නෙමෙයි. ඉතිරි කරන්න එපයි කියන එක නෙමෙයි කියන්නේ. ඔබ ඉතිරි කරන්න. හැබැයි ඉතිරි කරද්දී කල්පනා කරන්න. මම යැපෙන්නේ මගේ FD එකෙන්ද? මම යැපෙන්නේ මගේ ඉන්ට්‍රස්ට් එකෙන්ද? නැත්නම් මම යැපෙන්නේ මගේ ස්වාමීන් වහන්සේගෙන්ද? ඒ නිසා ඔබ මේ ලෝකේ හැමදේම අතහැරලා හිමාලයට ගිහලා භාවනා කරන්න කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ජේසුව ෆෝකස් එක කරගන්න. ජේසුව ෆෝකස් එක ලෝකේ කිසිම තැනකට කිසිම දෙයකට බය වෙන්න එපා. මොන අහේනියටවත් බය වෙන්න එපා. ජෙරමියා 17:7 උන්වහන්සේ කතා කළා කියනවා. සමිඳුන් තරේ විශ්වාස කරන මිනිස්සයා ගංගා යුරේ සිටපු ගහක් වගේ කියලා. ජෙරමියා 17:7 උන්වහන්සේ කතා කළා කියනවා. ඔහු ගංගා යුරේ සිටපු ගහකට සමානය. ඍතුවට බයක් නැහැ. කොළ පරවීමක් නැහැ. නියං කාලය ගැන කරදර නොවන ජෙරමියා 17:7 උන්වහන්සේ කතා කරලා කියනවා කොළ පරවීමක් නැති ස්වාමීන් කෙරේ විශ්වාසය තබන සමිඳුන් තරේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි. ඔහු ගං යුරේ සිටුව ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්මානට කිසි බියක් නැති කොළ පරවීමක් නැති නියං කාලය ගැන කරදර නැති නොනැවති දිගටම පළදාවක් ඇති ගහක් අසමාන වේ. ගහ පළදාව දරන්නේ අනිත් අයට කන්න. අනිත් අය පෝෂණය කරන්න. එනිසා මේ දේ ඔලුව තියාගමු. මේ දේ අවබෝධ කරගත්තාම ගොඩාක් වේදනාවලින් ඔබ අහක් වෙනවා. රිදෙන තැන් වලින් අහක් වෙනවා. රිද්දන අයගෙන් ඔබ අහක් වෙනවා. ඒ රිද්දන අය තුළ ඔබ ඒ නෙගටිවිටි එක පැත්තක තියලා ඔබ මේ දේත් නැති වෙනවා. මේ දේත් වෙනස් වෙනවා කියන එක දැනගන්න. ඔබගේ සතුට ඔබගේ ජොලිය නැති වෙනවා වගේම ඔබගේ රිදෙන තැනත් වේදනාවක් නැති වෙනවා.
අතරින්න. ඒකට යන්න දෙන්න. ජේසුව අල්ලගන්න. කිතුණු ඔබේ අතෑරීමේ රහස එකයි. සකේයුස් වහන්සේ කියනවා ගහෙන් බහින්න, ගහ අතරින්න මම ඔබගේ ගෙදර එනවා. ජේසු ගෙදර ඇවිල්ලා කෑම කද්දී, ජේසුත් බදාගද්දී, තුරුළු කරගද්දී අර අල්ලගෙන ඉන්න දේ මොකක්ද කියලා හිතෙනවා. ඒ නිසා ඔබගේ අතෑරීමේ රහස අල්ල ගැනීමයි. ඒක ජේසුව අල්ල ගන්න තැනක්. ඒ පෞකාර ස්ත්‍රිය ජේසුගේ කකුල් දෙක ඉඹිද්දී, මගේ ප්‍රේමවන්තනි කොණ්ඩේ කඩලා කකුල් දෙක පීදාද්දී, ඒ පාපයේ, කාමයේ, රාගයේ, පුරුෂ සේවනයේ හිටිය තැන එයාට මොකක්ද කියලා හිතනවා. ජේසුව අල්ල ගන්න තැන. මගේ ආදර ප්‍රේමවන්තනි, ඒ නිසා ඒ තැන අතෑරීමේ රහස ජේසු ගාවට යන්න. ඔබගේ බැඳීම ඔබට අමාරුයි. එතන රිදෙන තැනක් නම් ජේසුත් එක්ක ඉන්න වෙලාව වැඩි කරන්න. ඒක හුරු වෙන්න වෙනවා, පුරුදු වෙන්න වෙනවා. ලෝකේ අර අහුවෙච්ච නූල් බෝලයක් වගේ පැටලිච්ච තැන, මුල් ඇදලාගෙන අහු කරගෙන ඉන්න තැන ටික ටික එක තැනකින් ඔබ කප අහක් කරන්න වෙනවා. ඒ නිසා මුල් පියවර ගන්න. උන්වහන්සේ විඳින තැනකට යන්න. ඒ විඳින තැනදී උන්වහන්සේ ඔබට කියා දෙයි, අවබෝධය දෙයි. මහා සුන්දර අත්දැකීමක මේ ලෝකේ ජීවත් වෙන කෙටි කාලය දයාබරව ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබට වරම් ශක්තිය දෙනවාමයි විශ්වාස කරන්න. ආමෙන්.